समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවඩ්ඩති තී. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යා යාමයේ අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කිරීමේ උදාර අරමුණ ඇතුව අද පින්කම සඳහා දායකත්වයේ ගන්න පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අභාවයටපත් මෞතුමිය ජේන්නෝනා මාතාව, පියාණන් සිරියා, වැඩිමහල් සොහොයුරා සිරිසේන, ප්‍රේමරත්න සොහොයුරා, විල්සන් සොහොයුරා, නොයල් කුරේරා, විමලා හේරත්, දෝන දෝනී ඇතුළු මිය ගියපු අයට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම කොන්සි පෙරේරා, චන්ද්‍රා ප්‍රේමලතා, චන්ද්‍රලතා කියන පින්වත් පිරිසගේ දායකත්වයෙන් තමයි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ඒ සදහවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටියා මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ මෞතුමිය ඇතුළු තමන්ගේ වර්ග පරම්පරාවේ මිය ගියපු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා. ඒ සඳහා සුගත් මහත්මයා, තුමා ඉතාලියේ ජීවත් වෙන්නේ, මා හිතන්නේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළා මේ උතුම් පින්කම ඒ ඇත්තන්ට සිද්ධ කරගන්නට. තමන්ගේ ආදරණීය මව්පියන් මිය ගියාට පස්සේ ඒගොල්ලෝ වයස කීයේදී මිය ගියත් මේ විදියට දරුවෝ මව්පියන්ගේ ගුණ සිහි කරලා පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. ඒක අපේ බෞද්ධ සම්ප්‍රදායේ, බෞද්ධ සංස්කෘතියේ තියෙන උදාර උතුම් චාරිත්‍ර ධර්මයක්. ඒ සදහවත් පිරිසත් අද ඒ ජේන්නෝනා මාතාව ඇතුළු මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට පින්පෙත් අනුමෝදන් කරලා ඒ සිද්ධ කරන උතුම් පින්කමේ අර්ථය වෙන්නේ, අදහස වෙන්නේ ඒ වගේ උතුම් කළගුණ සැලකීමක්. ඒවා ගිහි පැවිදි හැමෝම පුහුණු කරගත යුතු උතුම් දේවල්, වටින දේවල්. ආදරණීය අම්මගේ, ආදරණීය තාත්තගේ ගුණ සුජීවත්ව සිටිනකම්ම හොඳට අඳුනගෙන ශක්ති ප්‍රමාණයෙන් ඒගොල්ලෝ බලා කියා ගැනීමත්, ඒ වගේම මිය ගියාට පස්සේ පින්පෙත් අනුමෝදන් කිරීමත් සිද්ධ කළ යුතු වෙනවා. පින්වතුනි, අද අපි ඊටාම වටින ගාථා ධර්මයක් සාකච්ඡා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු කුම්භඝෝෂක කියලා සිටුවරෙක් අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. රජගහ නුවර අහිවාතක කියලා ඊටාම දරුණු රෝගයක් ඇති වෙලා තියෙනවා. ඒ රෝගය
වර්ධනය වෙලා සිටු මැදුරට එහි ඉන්න අයටත් ඒ රෝගය බෝ වෙනවා. බෝ වෙන රෝගී තත්වයක්. එතකොට සිටුතුමත් එම බිරිඳත් රෝගයෙන් පීඩා විඳිනවා. එතකොට තමන්ගේ පුතාට එන්න කියලා කියනවා අපි රෝගයෙන් පෙළෙනවා. අසුවල් තැන නිදන් කරපු 40 කෝටියක් ධනය තියෙනවා. ඈත පෙදෙසකට ගිහිල්ලා බොහෝ කාලයක් පහුවෙලා ඇවිත් ඒ ධනය අරගෙන යහතින් ඉන්න කියලා තමන්ගේ පුතාට කියනවා. ඒ බස අහපු පුතා විශාල වේදනාවකින් පීඩා වින්දත් රෝගයෙන් බේරීම හොඳයි කියලා අන්තිමට තීරණය කරලා ගිහිල්ලා ජීවිතය ආරක්ෂා කරගන්නවා. දෙමව්පියෝ ඒ රෝගී තත්වයෙන් මිය යනවා. එතකොට අවුරුදු 12කට පස්සේ තමයි නැවත වතාවක් මේ තරුණ දරුවා සිටු කුමාරා මේ නගරෙට එන්නේ. කල් වයස් ගිය වැඩුණු දැලි රැවුල් ඇති සිටු පුතු කිසිවෙකුට හැඳිනිය නොහැකි විය. මෙහෙම ආවට මොකද මෙයාව අඳුනගන්න බැරි වුණා කාටවත් මේ සිටුතුමාගේ පුතා කියලා. එතකොට පියා කියපු තැන්වල පරීක්ෂා කරලා බලනවා ධනය ඒ විදියටම තිබෙන බව අඳුන ගන්නවා. එතකොට ඔහු මෙහෙම හිතනවා මා අඳුනන මා තතු දන්න කිසිවෙක් දැන් මෙහි නැත. මා වැනි බෙලහීනයෙකු මේ ධනය ඉදිරියට ගැනීම සැනසීමට නොව වෙනසීමට කරුණුයයි නුවණින් විමසා උපායෙන් විසීම සඳහා දිලිඳු වෙස් ගත්තේය. ඔහු පරීක්ෂා කරලා බලනවා තාත්තලා කියපු විදියට ධනය තියේද කියලා. ඒවා නිරුපද්‍රිතව තියනවා. හැබැයි මේ බුද්ධිමත් තරුණයා කල්පනා කරනවා මේ වෙලාවේ මම මේ ධනය එළියට ගත්තොත් ඒක මගේ සැනසෙල්ලට හේතුවක් වෙන්නේ නැහැ. මගේ විනාශෙට මාව වෙනසිලා යන්න තමයි ඒක හේතු වෙන්නේ කියලා ඔහු ඉතාම බුද්ධිමත්ව කල්පනා කරනවා. මොකද හේතුව ඒ වෙනකොට ඔහු දන්න හඳුනන කවුරුත් ඒ නගරේ නැහැ. බොහෝ අය ඒ වසංගතයෙන් මිය ගොස් තියෙන්න ඇති. මා හිතනවා අද අපි පීඩා විඳිනවා වගේ දරුණු වසංගත කාල ලෝකෙ වරින් වර තිබිලා තියෙනවා. අපි ඔය මේ කොරෝනා වසංගතයේ ආරම්භයේදී ටිකක් සාකච්ඡා වුණා ලෝකේ ස්පාඤ්ඤ උණ ගැනනේ ස්පැනිෂ් ෆ්ලූ කියන එක ගැන සාකච්ඡා වුණා. ඒක මීට අවුරුදු 100කට විතර කලින් ඇවිල්ලා මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා කියලා කියනවා. ඊට පස්සේ තමයි දැන් අපි මේ ජීවිතේ පළවෙනි වතාවට අවුරුදු 2කට අධික කාලයක් පීඩා විඳින මේ වසංගතය මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරිලා ආර්ථිකය ලෝකෙ කඩන් වැටිලා විවිධ ප්‍රශ්නවල ඉන්නවා. ඉතින් එවැනි තත්වයන් ලෝකේ ඉතිහාසෙ පුරාම වරින් වර ඇවිල්ලා ඇති. මේ අහිවාතක කියන රෝගී තත්වයක් එවැනි බෝ වෙන රෝගී තත්වයක් ලෙස තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ නගරේ මේ දරුවා අඳුනන කෙනෙක් නැති තරම් වැඩිහිටි මිනිස්සු සමහර විට එයා ගැන දැනුමක් තිබිච්ච අය මිය ගිහිල්ලා ඉන්න ඇති. ඔහු දිලින්දෙක් වගේ ජීවත් වෙන්න තීරණයක් ගන්නවා. එයා විවිධ රැකියාවල් වල යෙදෙනවා. ඒ අතරතුරේ එයා තෝරගන්නවා එක රැකියාවක්. ඒ තමයි කුලී වැඩ කරන මිනිස්සු උදේට නැගිටවන රස්සාව. එතකොට කුලී වැඩ කරන මිනිස්සුන්ට කුලී වැඩ කරන්න. කම්කරුවෙකුට කම්කරුවෙක් වෙන්න තමයි ඔහු තීරණ කරන්නේ. කම්කරුවන්ට කම්කරුවෙක් වෙන්න.
විවිධ කුලිය වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු දවස් තිස්සේ වෙහෙසෙලා නිදා ගන්නවා. එතකොට ඒගොල්ලෝ උදේට වැඩට යන්න ඕන. ඒගොල්ලෝ උදේට ඇහැරවන එක තමයි මෙයාගේ රස්සාව උනේ. එතකොට හිරු උදාවීමට පෙර ආතුව අවදි වී මුරගා ඇවිද කම්කරුවන් අවදි කෙරේ. එහෙයින් ඔහු ගෝසක නමින් හැඳුනුනේ. ඒ හින්දා එයාට නමක් වැටෙනවා ගෝසක කියලා. මොකද ඔක්කොටම උදේට කෑ ගහලා අවදි කරවනවා. ගෝසක. බිම්සර මහරජු සියල් හඬ පිළිබඳව දැනුම් වෙසෙස්සි ඉතා සමතෙකි. මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම තමයි එතකොට මේ සිදුවීම් ටික වෙන්නේ. මේ අහිවාතක රෝගේ පැතිරෙන්නේ. මේ සිටුමැදුරේ ඉඳපු අය මේ විදියට මේ මිය යන්නේ. එතකොට බිම්බිසාර රජුරුව තමයි රජු විදියට ඉන්නේ. රජගහනුවර. එතකොට රජුරුව හරියට එයාට තාම දක්ෂතාවයක් තිබිලා තියෙනවා හඬෙන් විවිධ කෙනෙකුගේ තිබෙන සමාජ මට්ටම් කියන්න පුළුවන් ශක්තියක් කුසලතාවයක්. එහෙම අය විශේෂ හැකියාවන් තියන අය ඉන්නවනේ. ඔය මේ ශරීර භාෂාව බොඩි ලැන්ග්වේජ් කියන එකනේ. ඒ හැසිරීම් ඉරියව් ඒවා බලලා මේ විවිධ අදහස් තාම නිවැරදිව කියන්න සමත් අය ඉන්නවා. hina වෙන විදිය, කතා කරන විදිය, ඒ වෙලාවේ තියෙන ඉරියව්. මේ වගේ මේ රජුරුවොත් හරිම මේ දක්ෂ කෙනෙක් හඬ අනුව කෙනෙකුගේ තරාතිරම කියන්න. හඬෙන් ඒ හඬේ තියෙන ඉහළ පෞරුෂය හෝ හීන බව හෝ සලකලා එයාගේ පසුබිම මොකක්ද කියලා අදහසක් කියන්න තරම් සමත්කමක් මේ රජුරුවන්ට තියෙනවා. මාලිකේ අල්ලුයම අවදි වෙලා ඉඳපු රජුරුවන්ට කීප දවසක්ම ඇහෙන මේ කම්කරුවෝ අවදි කරවන ഘോഷකගේ හඬ. මේ හඬ අහපු ගමන් රජුරුවෝ හිතනවා මෙයා පුංචි මිනිස්සෙක් වෙන්න බෑ. මෙයා ධනවතෙක් වෙන්න ඕන. මෙයාගේ හඬ එක්ක මෙයා දිලින්දෙක් වෙන්න බෑ කියලා ഘോഷකව කැඳවනවානේ. එතකොට කැඳවලා කරුණු ඔක්කොම අහනවා. එතකොට ඒ ഘോഷක තුල මේ ඇඳුමෙන් දිලිඳු කමත් නිවට ගතියත් පැවතුනත් උපායෙන් ඇති කරගත්තේ ඇවතුම් පැවතුම් ජීවිතය සහ ධනය රැකගන්න හේතුවක් වෙමින් රජුරුව ඔහු ගැන පහදිනවා. ඇත්ත කතාව කිව්වට පස්සේ ඊළඟට බිම්බිසාර රජුරුව ඔහුටම සිටු තනතුර දෙනවා. දීලා ඒ නුවරම ඉන්න කියලා ඔහුව අගය කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ ගාවටත් එක්කරන් ගියාම බුදුහාමුදුරුවෝ ඒ කරුණු අහලා තමයි මේ මම සජ්ජායනා කරපු ගාථා ධර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. කුම්භඝෝෂක සිටුතුමා අරමුණු කරගෙන. දැන් බුදුහාමුදුරුවෝ එහිදී මේ විදියට දේශනා කරනවා උත්ථානවතෝ සතිමතෝ. යම් කිසි කෙනෙක් උත්ථානවතෝ නගා සිටි වෙර ඇති බව, එක් වේ නැගී සිටි වීර්ය, කයේ හිතේ දෙකේම තියෙන වීර්යය කෙනෙකුගේ උසස් අදහස් මුදුන් පමුණුවා ගන්නට උදව්වක් වෙනවා කියලා. කයේ සහ හිතේ කියන දෙකේම වීර්යය. සිතේ වීර්යයක් තියෙන්න ඕන, කයේ වීර්යයක් තියෙන්න ඕන. මොකද මැලි වෙනකොට සිතයි කයයි දෙකම මැලි වෙනවනේ. ඇඟත් මැලි වෙනවා. අපි කිව්වට ඇඟ මැලි කඩනවා කියලා. ඒක ආරම්භ වෙන්නේ හිතෙන්.
හිතත් එක්කම තමයි ශරීරෙත් ඒ මලානික බව, මැලවුණු බව, කුසීත බව ඇති වෙන්නේ. ඒ නිසා මේ කුම්භඝෝෂක සිටුතුමා, කුම්භඝෝෂක තරුණයා විදියට එයාට තිබිච්ච දේවල් රැකගන්න, දිලිඳු ජීවන රටාවෙන් එළියට එන්න, එයා අනාරක්ෂිත නොවී එයාගේ තත්ත්වය තහවුරු කරගන්න, එයාට ලැබුණු ලොකුම දායකත්වය ලැබෙන්නේ එයාගේ තිබෙන නොපසු බට වීරියය, උත්සාහය නිසා. එතකොට අපි කාටත් ජීවිතේ සාර්ථක වෙන්න කායිකවත් මානසිකවත් තිබෙන ඒ නැගී සිටි වීරියය කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. මේ වගේ තාම නරක අවාසනාවන්ත කාලෙක වීරියයෙන් විතරයි ජීවිතේ කොහොම හරි අල්ලගෙන යන්න පුළුවන්. මොකද මේ අපේ රටේ වැසියෝ ලංකාවේ ජීවත් වෙන සාතිශය බහුතරයනේ. තාම සුළුතරයක් ගැන නෙමෙයි, සාතිශය බහුතරය අද තාම අසරණ, අන්ත අසරණ තත්වෙට ඇද වැටිලා තියෙන්නේ. පෙනඩෝල් පෙත්තේ ඉඳලා ඖෂධ 100ක් විතර හිඟයි. ලෙඩට බොණ්ඩ බේත් නැහැ. ආහාර හිඟය වේගෙන් ඇවිල්ලා තිබෙනවා. ඊළඟට විදුලිය නැතිකම. මේ ආදි වශයෙන් ගත්තම මිනිස්සු බොහෝ පීඩා මැද්දේ, බොහෝ වේදනා මැද්දේ දවස ගත කරමින් ඉන්නවා. මේ කාලේ මා යෝජනා කරනවා උත්සාහය අතාරින්න එපා. වීරියය අතහරින්න එපා. වීරියය අතහැරියොත් ඔබ වගේම ඔබේ දුවා දරුවොත් තාම ඉන්නවටත් වඩා දුෂ්කර තත්වයකට ඇද වැටෙන්න පුළුවන්. මොකද කිසිවෙකු මහජනයා බලාගන්නේ නැති බව, ජනතාව ආරක්ෂා නොකරන බව තාම පැහැදිලිව පේනවනේ. කිසිවෙකු ගාව උත්තර නැති බව පේනවා. තම තමන් විසින් තම තමන්ගේ රැකවරණය, ආරක්ෂාව, දරුවන්ගේ ජීවිතවල, තමන්ගේ ජීවිතවල රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් අපරිමිත වීරියකින් කටයුතු කරන්නට කාලය ඇවිල්ලා තිබෙනවා කියන එක තමයි අපි දකින්නේ. ඒ හින්දා මේ ගාථා ධර්මයේ උගන්වන බුදුහාඳුරු දේශනා කරපු කුම්භඝෝෂක කියන තරුණයාගෙන් ලැබුණු මේ මහා ආදර්ශය මා ඔබට යෝජනා කරනවා ඔබේ ජීවිතයට පරම ආදර්ශයක් බවට පත් කරගන්න. ඔහුට නම් සල්ලි තිබුණු කෙනෙක්. හැබැයි ඔහු අනතුරට වැටෙන්න කැමති නැති වෙච්ච නිසා අවුරුදු 12කට පස්සේ ඇවිල්ලා ළමා කාලේ පැනලා ගියපු නගරෙට නැවත ඇවිල්ලා මහා ධනයක උරුමකාරයෙක් කිව්වොත් ඒක ලැබුණේ කොහොමද කියලා ඔප්පු කරගන්න බැරුව ඔහුට ගොඩාක් කරදර වෙන්න පුළුවන්. ඔහුට ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කල්පනා කළා මම කම්කරුවන්ගේ කම්කරුවෙක් වෙලා මගේ ජීවිතේ පවත්වගෙන යනවා. ඒක තාම දුෂ්කර දෙයක්. කෝටි ගානක ධනයක් තියාගෙන කිසිවක් නැති මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න හිතන එක. ඒක දුෂ්කර දෙයක්. මිනිස්සෙකුට දේවල් තියෙද්දී කිසිවක් නැති මිනිහෙක් වගේ ජීවත් වෙන්න තීන්දුවක් ගන්න එක පවා තාම දුෂ්කර දෙයක්. ඒකට ලොකු වීරියක් තියෙන්න ඕන. ලොකු උත්සාහයක් තියෙන්න ඕන.
ඔහු ඒක ඇති කරගත්තා. කුඹගෝසක තරුණයා ඒ උත්සාහය ඇති කරගත්තා. ඔහු උදෑසන නැගිටලා සියලු දෙනා අවදි කරනවා. වීදියක් ගානේ රෙදි සෝදන මිනිස්සු, පාරවල් අතුපතු ගාන මිනිස්සු, ගොවිතැන් කරන මිනිස්සු, නගරේ වෙනත් කටයුතු වල කම්කරුවෝ විදියට ඉන්න මිනිස්සු, කොණ්ඩේ කපන මිනිස්සු, වෙලෙන්ද කවුරුත් අවදි කරනවා. කම්කරු කම්කරු අනිත් ගෙවල් වල අනිත් තැන්වල බැල මෙහෙවර කරන පිරිස අවදි කරනවා උදේ පාන්දර. ඔබේ වීර්යය බිඳ වැටෙන වෙලාවල් වලදී මා යෝජනා කරනවා කුම්භඝෝෂකගේ ආදර්ශය ඔබ ඇති කරගන්න. බලන්න ඔහුට තිබෙච්ච ඒ දරා ගැනීම. ඒ දරා ගැනීම ඒක කොච්චර ඥානවන්ත දරා ගැනීමක්ද කියන්නේ. ඒ උත්සාහයේ තියෙන පදනම කොච්චර බලගත්ු පදනමක්ද කියන එක. ඒක ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන. ඊළඟට සත්‍යමතෝ කියලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සිහිය. ඒ කිව්වේ මෙතනදී අදහස් කරන්නේ ඊතා පෙරදී පවා සිදු වූ දේ සහ දැන උගත් දේ මතක තිබෙන සිහිය හා එළඹ සිටි සියලු දේහි යුතු අයුතු විසඳන සිහිය. එකක් තමන් කලින් දැනුවත් වෙලා ඉඳපු ඉගෙනගත්තු දේවල් තමන්ගේ සිහියේ තියෙන්න ඕන. දැන් බලන්න ඔහුගේ සාර්ථකත්වයට ඔහු අවුරුදු 12කට පස්සේදීත් ඔහුට මතකයි තාත්තා ධනය මෙන්න මෙතන තියනවා කියලා කිව්වා. මෙන්න මෙතන මේ මට්ටම ප්‍රමාණය තියනවා කියලා 40 කෝටියක් ධනෙ. බලන්න ඔහු කලින් ඉගෙනගත්තු දේ අවුරුදු 12ක් ඈත් වෙලා හිටියත් එයාට එය මතක තියාගෙන එයාගේ සාර්ථකත්වය උදා කර ගන්නට එයාට තිබිච්ච හැකියාවනේ. එතකොට අපිටත් සාර්ථක වෙන්න නම් සිහිය තියෙන්න ඕන. ගොඩක් ආයතනවල වැඩ කරනකොට බැනුම් අහන්නේ මොකක් කියලා. ඔයාට සිහිය නැද්ද කියලා නේ. සිහිය නැතිකම නිසා තමන්ට පවරපු වගකීමේ අගමුල මතක නැතිකම නිසා කොච්චර මිනිස්සු බැනුම් අහනවද වැඩ කරද්දී. තමන් කවුද කියලා සිහිය නැති නිසා කොච්චර මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙනවද වැඩ කටයුතු කරද්දී. ගොඩක් මිනිස්සුන්ට සිහිය නැතිකම නිසා තමන් කවුද, තමන් මොනවද කරන්නේ, තමන්ට මොනවද පැවරිච්ච වගකීම, ඒ ගැන මතකයක්, දැනුවත් බවක්, සතිමත් බවක් නැතිකම නිසා බොහෝ අසාර්ථක තත්වයන්ට පත්වෙච්ච අය මේ ලෝකේ ඉන්නවා. කුම්භඝෝෂක තරුණයාගේ කතාව අපිට කියලා දෙනවා තමන් කලින් ලබාගත්තු දැනුම පිළිබඳව එය මතක් කරගන්න තිබුණු සිහිය, තමන් ඉගෙනගත්තු දේවල්, තමන් අහපු දේවල් යහපත් දේනේ මතක් කරගන්න තියෙන සිහිය හරි වැදගත්. ගොඩක් අයට යහපත් දේවල් මතක නැහැ. හැබැයි හොඳට මතකයි තමන්ට කවුරු හරි කරපු කියපු අයහපත් ටික. කරපු හොඳ මතක නැති අය ඉන්නවනේ. ඒ ගැන සිහියක් නැහැ. එහෙම කරාද, එහෙම කිව්වද කියලා. හැබැයි බැනපුවා අවුරුදු ගණන් මතක තියන් ඉන්න. අකුරක් නෑර මතක තියන් ඉන්න.
Tamanට අයහපත් දෙයක් කරලා තිබුණා නම් ඒක අවුරුදු ගණන් මතක තියන් ඉන්නවා. ඇත්තටම මිනිස්සුන්ට අතීතේ කුණු ගොඩවල් වලින් තමන්ගේ හිත පිරීලා නිසා අතීතේ හොඳ යහපත් දේවල් මතකයට නගා ගන්නවත් සිහිය උපදව ගන්න අමාරුයි. එච්චරට මිනිස්සු බහුතරයකගේ මේ ලෝකේ මනස විකෘති තත්වයට පත් වෙලා තිබෙන්නේ අනවශ්‍ය දේවල් තමයි ඒගොල්ලෝ නිතර නිතර සිහි කර කර ධාරණය කරන් තියෙනවා. ඒ නිතර ධාරණය වෙනවා කියන්නේ නිතර මතක් කරන දේවල්නේ මතකේ රැඳෙන්නේ. අපිට යහපත් දේවල් උතුම් දේවල් නිතර නිතර මතක් කරනවා නම් මෙනෙහි කරනවා නම් ඒවා මතකයට එනවා. හැබැයි මිනිස්සු මට බැන්නා, මට ගැහුවා, මගේ දේවල් ගත්තා, මගේ තැන නැති කරා, න්‍යාති දේවල්ම නිතර නිතර කියවමින්, නිතර නිතර සාකච්ඡා කරමින්, නිතර නිතර මෙනෙහි කරමින් ඉන්න නිසා බහුතරයක් මිනිස්සුන්ට කෙනෙකුගේ හොඳක් හෝ තමන් අහපු හොඳ දෙයක්, තමන් අහපු යහපත් දෙයක් මතක් කරගන්නට හරි දුෂ්කරයි. විශාල වීරියක් ගන්න ඕන. මොකක්ද කියලා මතක් කරගන්න. තින්ද ඔබේ මතක ශක්තිය සිහියත් එක්ක සම්බන්ධ එකක්. සිහියත් එක්ක සම්බන්ධ එකක්. දෙයක් මතකයට ඇතුල් වෙන්න ඒක නිතර නිතර කියවීම, ඇහිම, මෙනෙහි කිරීම, සාකච්ඡා කිරීම හරි උදව්වක් වෙනවා. ඒක නිතර නිතර කරන්න ඕන. එතකොට තමයි යහපත් දේවල් සිහියේ තදින් තහවුරු වෙන්නේ. ඊළඟට සිහියේ ඊළඟ කොටස තමයි සාමාන්‍ය ගිහි ජීවිතේට. තමන් ඉදිරියට එන සියල්ලෙහි යුතු අයුතු බව ඒ වෙලාවෙම අඳුන ගන්න සිහියක් තියෙනවා. යමක් කරන්න යනකොට මේක කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්ද අඳුනා ගැනීමේ සිහිය තියෙනවා. යම් තැනකට යන්න හදනකොට සිහිය උපදින්න ඕන, උපදව ගන්න ඕන. මෙතෙන්ට මා යා යුතුද, මෙතෙන්ට මා නොයා යුතුද, මෙය මට ගැළපෙන දෙයක්ද, මෙය මට නොගැළපෙන දෙයක්ද, මෙය මට කුසලයක් අත් වෙන දෙයක්ද, මෙය මට අකුසලයක් අත් වෙන දෙයක්ද, මෙය මගේ පිරිහීමට හේතු වෙන දෙයක්ද, මෙය මගේ දියුණුවට හේතු වෙන දෙයක්ද, මේකෙන් උදා වෙන්නේ මගේ විනාශෙද, මේකෙන් උදා වෙන්නේ මගේ යහපතද. දෙයක් කරන්න කලින්, කියන්න කලින් හොඳට සිහිය පිහිටුව ගන්නවා. සිහිය තාම වැදගත්. තාම වැදගත්. ඒ සතිමත් බව, ඒ සිහිය ඔබට ලොකු රැකවරණයක් නේ, ලොකු රැකවරණයක් ඔබට ලබා දෙනවා. ඔබේ දියුණුවට ඒක හරි වැදගත්. කල යුතු නොකල යුතු දේ සිහිය තියෙන එක. ගෝචර අගෝචර දෙයෙහි සිහිය තියෙන එක. යුතු අයුතු දේ කොමක්ද කියලා අඳුනා ගැනීමේ සිහිය තියෙන එක. සතිමත් බව නැතුව, සිහිය නැතුව කටවක්වත් මේ ලෝකේ සාර්ථක වෙන්න බෑ. මේ ලෝකේ ජයග්‍රහණ ලබන්න බෑ. ද සාර්ථකත්වය ජයග්‍රහණ එක්ක, දියුණුව එක්ක, යසස එක්ක මතක තියාගන්න. ඔබේ සිහිය සම්බන්ධයි. නිකන් හිතන්න. කුම්භඝෝෂක තරුණයාට පුංචි කාලේ අවුරුදු 12කට කලින් මහා වසංගතයක් අභිමුවනේ. තාත්තයි අම්මයි දෙන්නම වසංගතයට ගොදුරු වෙලා මරණ මංචකයේ ඉඳිද්දි කියපු දේවල් එයාට මතක නොතිබුණා නම් එයා ඊටාම අවාසනාවන්ත ජීවිතයක් මුළු ජීවිත කාලෙම ගත කරන්න තිබුණා. ඔහුට නැවත රජගහ නුවර සිටුවරයෙක් වෙන්න අවස්ථාව නොලැබෙන්න තිබුණා. ඔහුට සිහිය නොතිබුණා නම් රජුරෝ
හඬ අහලා හරි ධනවතෙකුගේ හඬක් කියලා ගෙන්නලා කතා කරා. හැබැයි කතා කරාට ඔහුට සිහිය නොතිබුණා නම් ඔහුගේ අම්මා තාත්තා දීපු ධනය සම්බන්ධ ඔහුට වටිනකමක් හම්බෙන්නේ නැහැ. පන්නලා දායි. බිම්බිසාර රජුරෝ හරි එයා මහා ධනවතෙක්. මහා ධනවතුන් තමන්ගේ රාජ්‍යයේ ඉන්න එක තමන්ට ලොකු ආර්ථිකමය වශයෙන් ලොකු හයියක්. දැන් ඔය අපි විඳවන්නේ ආයෝජකයෝ වෙන්නේ නැහැ කියලා නේද? ලොකු ආයෝජකෙක්නේ. ඒ ධනය, එයාගේ ධනය එයා ආයෝජනය කරනවා කියන්නේ ඒ රටේ ආර්ථිකය ස්ථාවර වෙනවනේ ඒ රාජ්‍යය. එතකොට ඒවා ඔක්කොම කරන්නේ යාට පදනම හැදෙන්නේ කොතනින්ද? යාගේ ගාව තියෙන සිහිය හින්දා. එයා සිහිය නැති වුණා නම් යාට යාගේ මතකය නැති වුණා නම් ඒ වගේම ඒ වෙලාවේ දැන් නිකන් හිතන්න ආපු ගමන් මෝඩයෙක් වගේ එයා සල්ලි ටික එළියට අරන් දඟලන්න ගියා නම් මොනවා වේදනේ? මොනවා වේද? එයා ලොකු නිදානයක් හොරකම් කරපු කෙනෙක් ලෙස ලොකු දණ්ඩනවලට ගොදුරු වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිංසාවට ගොදුරු වෙන්න පුළුවන්. නොසුදුසු වෙලාවක ඒ ධනය මගේ කියලා ගොඩ ගත්තනම් ඒක එළියට පෙන්වන්න ගියා නම් එයා සිහියක් නැතුව ධනයෙන් උමතු වෙලා දැඟලුවනම් එයාට සිටු තනතුර නෙමෙයි මරණ මංචකයේ උරුම වෙන්න තිබුණා. හැබැයි කුඹගෝසක තරුණයා සිහියෙන් කල්පනා කළා මේ වෙලාවේ මම මේ ධනය අරගෙන කටයුතු කරන්න යන එක යුතු නෑ. මේක අයුතු වැඩක්. එහෙනම් මට පුළුවන් විදියට ජීවත් වෙනවා. මට පුළුවන් විදියට ජීවත් වෙනවා. මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ජීවත් වෙනවා. එතකොට ඔබ අවබෝධ කරගන්න ඒ සිහිය කොච්චර වටින විදියට ආයෝජනය කරාද කියලා. ගොඩක් අයට සමහර දේවල් එලිකරන්න ඕනි තැන සහ එලිකරන්න ඕනි නැති තැන ගැන සිහියක් නැහැනේ. කොහොම වක්කඩ කැඩුවා වගේ කියාගෙන යනවා. අන්තිමට නුසුදුසු අය එක්ක සමහර දේවල් කියන්න බෙදා හදා ගන්න යෑම නිසා නුසුදුසු අයට දේවල් sannivedanaya කරන්න යෑම නිසා අනවශ්‍ය ප්‍රශ්න ජීවිතේ ඇති වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. අනවශ්‍ය කරදර වලට වැටෙනවා. මේ තරුණයා ඊටාම සිහියෙන් කල්පනා කරා මම ලොකු කරදරයක වැටෙනවා මේ සල්ලි ටික නිසා කියලානේ. ගොඩාක් අය සල්ලි බලයයි එක්ක සිහිය නැති කරගෙන කරගනිමින් තියෙන විනාශවල විපාක තව ඉස්සරහට බොහෝ අයට විඳින්න වෙනවා. ඒවයි විපාක. මොකද සිහි නැතුව උමතු වෙලා දානයෙන් බලයෙන් උමතු වෙලා දඟලන මිනිස්සු අපි දකිනවා මේ ලෝකෙනේ. දඟු කමින් ඉදිමිලා දඟලන අය. ඒගොල්ලෝ නුසුදුසු දේවල් කරමින් ඉන්නවා. නුසුදුසු විදියට හැසිරෙමින් ඉන්නවා. ඒවයි විපාක සැකසෙන වෙලාව හරි දරුණු සහ අවාසනාවන්ත තත්වයක් උදා කරනවා. මේ දරුවාගේ මේ තරුණයාගේ ආදර්ශය අපිට අතිශයින් වැදගත්. කොච්චර අපි සිහියෙන් ඉන්න ඕනද කියන එකට. හරියට වෙලාව මොකද්ද කියලා හරි නිරීක්ෂණය කරගන්න. යමකට එළඹෙන්න ඕනි වෙලාව, ආයෝජනයක් කරන්න ඕනි වෙලාව. මේ තරුණයා එයාගේ ධනය යොදවන්න හෝ එයාගේ තත්වය එළියට දාන්න එයා වෙලාව ගත්තේ. ඒ ගැන හොඳ සිහියක් තිබුණා. ගොඩක් අය අසාර්ථක වෙලා තියෙන්නේ
ඇත්තටම දුක් විඳලා හම්බ කරපු දේවල් යොදවන වෙලාව යොදවන තැන ඒ යොදවන දේහි පවතින ඵලදායී භාවය ගැන කිසිම සක්්‍යතා අධ්‍යයනයක් නේ කරන්නේ නැතිකම විසින්. මම දන්නවා අපේ රටේ ඇත්තටම ගත්තොත් පාරායිනේ පාරායිනේ ගයක් තියෙන බහුතරයකට හිතන එකක් තමයි එතන කඩයක් දාන්න ඕනේ කියන එක. අපේ තියෙන මේ ව්‍යාපාරික ස්ථාන කියන්නේ ඒ වගේ එක. කියන්නේ පාරායිනේ ගයක් තිබීම නිසා, තමන්ගේ ඉඩම තිබීම නිසා ඇතිවෙච්ච ව්‍යාපාර. ඒ ව්‍යාපාරයේ තෙන්ට ඕනද එතන එහෙම ව්‍යාපාරයක් කරගෙන යන්න ශක්්‍යතාවයක් තියේද? එහෙම අවශ්‍යතාවයක් තියනවාද? ඒවා අඳුනගන්නේ නැතුව ඒ ගැන නිසි සිහි කල්පනාවකින් සොයා බැලීමක් නැතුව ආයෝජන කරන්න ගියපු බොහෝ අය පිරිහිලා තියෙනවා, අමාරුවේ වැටලා තියෙනවා, ණයකාරයෝ වෙලා තියෙනවා. මා හොඳ අත්දැකීම් තියෙනවා එහෙම අය අන්තයට වැටිලා පිරිහිලා අපි හමු වෙච්ච අවස්ථා තියෙන නිසා. ඒ නිසා Tamanට ධනයක් තියෙන්න පුළුවන්. ඒ Tamanට තියෙන ධනය මා යෝජනා කරනවා යොදවද්දී නේ. ඒ යොදවන්න කලින් Tamanට හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ හැකියාව ආයෝජනය කරන්න කලින් ඒ පිළිබඳව සිහියෙන් හොඳ නිරීක්ෂණයක් කරන්න, හොඳ සොයා බැලීමක් කරන්න. මේක කොයි විදියටද යොදවන්න ඕනේ, කොයි විදියට යෙදෙව්වොත්ද මෙහි උපරිම ඵලදායී භාවය තමන්ට ලබා ගත හැකි කියලා. කුම්භඝෝෂක චරිතයෙන් ඔබේ ජීවිතයට ඒ ගන්න තියෙන ආදර්ශය හරියට ගන්න. අලුත් පරම්පරාවේ දරුවන්ට කුම්භඝෝෂක චරිතය කියවා ගැනීම ඉතාම වැදගත් වෙයි කියලා මා විශ්වාස කරනවා. තාම වැදගත් වෙයි. මොකද ඔහු දේවල් ගැන කල්පනා කරන විදිය තාම දියුණු විදියක්. කොච්චර දුරක් දකින්නද? අද බොහෝ අය අසාර්ථක වෙලා තියෙන ඒ දුර දකින්නේ නැතිකම නිසා. හින්දා ඊටාම බුද්ධිමත් වෙන්න. ඊළඟ කාරණේ සුචිකම්මස්සනි සම්මකාරිනෝ විමසා නුවණින් පිරික්ෂා කටයුතු කිරීම. වෙදකු නිදානය පිරික්ෂා කරන පිළියම ලෙඩ සංසිඳීමට කරුණු වනසේ සියලු දෙය නුවණින් විමසා කිරීම සියලු යහපතට හේතුය. ඒ කියන්නේ අපි දේවල් කරද්දී කරන දේ ගැන ඊටාම නුවණින් බුද්ධිමත්ව විමසලා බලලා කරන අය බවට පත් වෙන්න ඕන. ඒ කරන දේහි සාර්ථකත්වය උපරිම වශයෙන් ලබා ගන්න. ලෙඩෙකුට බෙහෙත් කරන වෙද මහත්තයෙක් රෝග නිදානෙට බෙහෙත් කරොත් තමයි එයා සම්පූර්ණ සුව වෙන්නේ. රෝගෙට විතරක් නෙමෙයි රෝග නිදානෙට බෙහෙත් කරන්න. අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ නිදානෙට බෙහෙත් කරන්න ඕන. ඒ නිදානෙට බෙහෙත් නොකර මොනතරම් පැලස්තර දැම්මත් මේ වැටෙන වැටිල්ල ලීසි තැනකින් නවතී කියලා හිතන්න අමාරුයි. ඕනම රටක ඕනම සමාජයක ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් ප්‍රශ්නවල හේතුවට විසඳුම් හොයන කෙනෙක් වෙන්න ඕන. ප්‍රශ්නවල හේතුවට විසඳුම් හොයන කෙනෙක් වෙන්න ඕන. ඒක නුවණින් දකින්න ඕන. දැන් සසර දුකින් නිදහස් වීම කියන අරමුණට අදාළව මේ ගාථාව විග්‍රහ කළොත් මම
වෙන කාරණා තමයි කියලා දෙන්නේ. මේ කියලා දෙන්නේ මොකද මේ ගාථාවේ තියෙන්නෙම ලෞකික මිනිස්සෙකුගේ සාර්ථකත්වයකට අදාළව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේවල්. මේ ඍජුවම නිවනම අරමුණු කරලම කියපු කාරණා නෙමෙයි. දැන් සතිය ගැන කිව්වොත් සම්මා සතිය විග්‍රහ කරනවා නම් මම ඔබට ඒක සතර සතිපට්ඨානය අසුරු කරගෙනයි විස්තර කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සේ විහෙරතිනේ. මේ ඒ සතිය කියන එක ගැඹුරින් පරමාර්ථ වශයෙන් විග්‍රහ කරගන්න. ඒ සම්මා සතිය විග්‍රහ කරගන්න. මේ ලෞකික සාමාන්‍ය එදිනෙදා ජීවිතයට අදාළව තමයි මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඇත්තටම කොත් ගිහියන්ගේ ජීවිතේට. ගිහි ගෙදර සාතකත්වයට. ඒකයි මම මේ කොටසින් නවත්තන්නේ. නැත්තම් තව ගොඩාක් මේකේ අභ්‍යන්තරයට ගියොතින් නිවන් මඟ සාධනය කරන අර්ථයට ගොඩාක් කරුණු මේ ගාථාවෙම තියෙන අන්තර්ගත වෙලා. ඒත් කුම්භඝෝෂක කියන සාර්ථකත්වයට පත්වෙච්ච මනුෂ්‍යයාගේ සාර්ථකත්වයේ බීජ තමයි මේ බුදුහාඳුරෝ මේ ගාථාවේ පෙන්වන්නේ. මෙයා මෙහිමයි සාර්ථක වුණේ කියලා. එතකොට එහි කියන දෙයක් තමයි නුවණින් විමසලා කටයුතු කරන කෙනෙකු බවට පත්වීම නිසා එයාගේ සාර්ථකත්වය උදා වුණා. නුවණින් විමසලා බලන. මා අලුත් පරම්පරාවේ දරුවන්ට යෝජනා කරනවා තාම ඔබට වැදගත් වෙයි ඔය ඉසෙඩ් පරපුරනේ නියෝජනය කරන දරුවන්ට ජෙනරේෂන් Z එකනේ නියෝජනය කරන දරුවන්ට මම යෝජනා කරනවා ඔබට වරදින්නේ නැති වෙන්න නම් ඔබ හිතන විදිය හරියටම හරි කියන තැන ඉඳලා ඔබට දැනෙන එක හරියටම හරි කියන ඊගෝ එකේ ඉඳලා තීන්දුව తీරන ගන්න යන්න එපා. මොකද මේ මිලේනියල්ස්ලට සහ සිලේනියල්ස්ලට නැත්නම් ජෙනරේෂන් Z එක නියෝජනය කරන අයට එන අර්බුදේ තමයි මේ තමන් කරන දේවල් ගැන කවුරුවත් විවේචනයක් දෙනවට අකමැති. කවුරුවත් අදහසක් කියනවට ඒ අකමැත්ත ටිකක් වැඩි. මොකද ඒගොල්ලන්ට නොලෙජ් එක තියෙනවා. ඒගොල්ලෝ මේ තාක්ෂණික මෙවලන් අතපත ගන්නවා. විවිධ මේ දැනුම් පරාසයන් ඒගොල්ලෝ මේ හරහා ගමන් කරනවා. ඒගොල්ලෝ මේ නූතන තාක්ෂණයක ඉපදිච්ච මේ පරම්පරාවේ දරුවෝ ඒගොල්ලොන්ට හොඳ දැනුමක් තියෙනවා. අලුත් නවීන දේවල් ගැන නවීන ලෝකය ගැන දැනුමක් තියෙනවා. හැබැයි මම යෝජනා කරනවා ඒ දරුවන්ට ඒක ඊගෝ එක කරගන්න එපා. ඒ තමන්ගේ දැනුම සම්බන්ධව තමන්ගේ තියෙන හැකියාවන් සම්බන්ධව තමන්ගේ කුසලතාවන් සම්බන්ධව ඕනවට වඩා ඇස්තමේන්තු හදන්න එපා. මොකද අපිට මේ වෙලාවේ හරි කියලා හිතෙන සහ සියලු ආකාරයෙන් පේන දේ මතක තියාගන්න. තාම අතාර්කික සහ අනුවන දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. අද සමහර අදහස් අපි දරන සමහර අපේ ආකල්ප කොච්චර හරිද කියන එක කාලයා ගෑවෑමෙන්නේ තීන්දුව කරන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ නුවණින් විමසා බැලීම කියන කාරණාවේදී ඔබ අන් අයගේ අදහස් අහන්න යම් කැමැත්තක් ඔබේ මනසේ ඇති කරගන්න.
කවුරු හරි මොනවා හරි කියපු ගමන් මේ ඇටිටියුඩ් දෙන්න යන්න එපා. ඒක හරි හානි කරයි. ඒක හරිම හානි කරයි ඔබට. ඔබට හානි කරයි. ඒක මේ කියන මිනිහට නෙමෙයි ඔබට හානි කරයි ඒක. ඔබේ අනාගතයට හානි කරයි. ඒක හැම තිස්සෙම මේ අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවා තරුණ වියේ ඉන්නකොට මේ අපිව ආරක්ෂා කරන්න හැම එකකින්මනේ. මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඒක ආපු ගමන් අපි ගොඩාක් වටින දේවල් තේරුම් ගන්න නැතුව යනවා. ගොඩාක් වටින දේවල් අපිට ඇහෙන්නේ නැතුව යනවා. ගොඩාක් වටින දේවල් අපි ඉගෙන ගන්නේ නැතුව යනවා. දකින්නේ නැතුව යනවා. ඒක හරි අපරාධයක්. ඔබලා වැනි දක්ෂ පරම්පරාවකට ගොඩාක් දියුණු සම්පත් එක්ක හැදුණු වැඩුණු පරම්පරාවකට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න නොහැකි වුණොත් ඒක හරි අවාසනාවන්ත තත්වයක් වෙනවා. ඒ හින්දා තාම බුද්ධිමත් තමන් කරන කියන දේවල් පිළිබඳව ටිකක් දුරදිග බලන්නත් ඔබට වඩා කලින් පරම්පරාවල් වල මිනිස්සු ඒ ගැන දරන අදහස් ආකල්පවලට අහුම්කම් දෙන්න. අහුම්කම් දෙනවා කියන්නේ මේ ඒක 100% අරගන්නවා කියන එක නෙමෙයි. අරගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි අහුම්කම් දෙන්න කැමති. මොකක් හරි කියාගෙන එනකොටම තමන්ව ආරක්ෂා කරන්න ඉස්සරහට දේවල් දාන්න ගියොත් ගොඩාක් ඒවා ඇහෙන්නේ නැහැ. ගොඩාක් ඒවා ඉගෙන ගන්න හම්බෙන්නේ. මොකද මම මේ Z පරපුරට අයිති පොඩි හාමුදුරුවෝ එක්ක වැඩ කරනවා. මිලේනියල්ස්ලා වගේම Z පරපුරට අයිති පොඩි හාමුදුරුවෝ එක්කත් මම වැඩ කරනවා. ඉතින් මට තේරෙනවා ඒගොල්ලෝ තාම මේ හරි පින්වන්ත හරි වාග්යවන්ත පිරිසක් ඒත් වරද්ද ගනීද කියලා හිතන තැන් තියෙනවා. ඒකයි මම ඔබට බුදුහාමුදුරුවෝ කියලා දීපු දේවල් කියලා දෙන්නේ ඔබේ දැන් තියෙන වටිනාකම් තව වැඩි කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක්ගේ ඥාණය ඒක මේ ක්‍රිස්තු පූර්ව 600 වසරට විතරක් අදාළ නැහැ. හරිම මේ අප් ටු ඩේට් නේ. හරිම යාවත් කාලීන දැනුමක් එහි තියෙන්නේ. පුදුම වටින දැනුමක්. ඒ මඟ පෙන්වීම හරිම තාම ඉහළ මඟ පෙන්වීම. ඒ නිසා අපේ අලුත් පරම්පරාවේ තරුණ දුල පුතාලා මේ කාරණා හොඳට ඉගෙන ගන්න සහ මේවා ගැන අවධානය යොමු කරන්න කියලා මා යෝජනා කරනවා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංයතස්සච. දැමුණු හික්මුණු කය වචන සිත ඇති බවය. එනම් කය වචන සිල් ගුණයන්හි සිතේ ඒකාග්‍රතාවයක් නිතර පිහිටුවා ගැනීම. ඔබට සාර්ථක වෙන්න ඕන නම් ඔබට දියුණු වෙන්න ඕන නම් නිතර සිත කය වචනය කියන තුන්දොර සීලයක පිහිටුවලා පාත්ව ගන්න. ඔබ වීරය කරන්න ඕන. නොකල යුතු දේවල් නොකර ඉන්න. සිතිනුත් කයනුත් වචනෙනුත්. කල යුතු දේවල් ටික කරන්න. සිතින් කයින් වචනෙන් කියන තුන්දොරින්ම ඔබ වීරය කරන්න ඕන. සාර්ථක වෙන්නේ එතකොටයි. වචන වලින් විතරක් දේවල් කරාට හිතයි කයයි එකට සම්බන්ධ නැත්තම් සාර්ථක වෙන්න බෑ. කයයි හිතයි විතරක් දෙක යොදෝලා වචන වලින් ඔබට හොඳට ඒක sannivedanaya කිරීමේ කාර්යයේදී නිවැරදිව ඒ කටයුත්ත කරගන්න බැරි වුණොත් ඔබ අසාර්ථක වෙනවා. හිතේ හොඳ දේවල් තිබුණට වැඩක් නැහැ. ඒක ඵලදායි වෙන්නේ කයෙන් කරන වචනෙන් කරන ක්‍රියාවලින් ඒක කොච්චර දුරට ඔබ එළියට ගේන්න සමත් වෙනවද කියන එක මත.
දැන් ඔබට ඒ දියුණුව ඔබට සාතකත්වය කුඹගෝසක වගේ ජයග්‍රහණ ජීවිතේ අත්විඳින්න නම් ඔබ ගාව කුඹගෝසකටත් වඩා මේ කරුණු දියුණුව තියෙනවනේ. මොකද කුඹගෝසකට නම් හැංගලා තිබිච්ච තාත්තලා ඉතුරු කරලා තිබිච්ච ධනයකින් තමයි එයාගේ ආයෝජන ක්‍රියාවලිය එයා කල් අරගෙන සිද්ධ කරන්නේ. හැබැයි අලුත් පරම්පරාවේ ගොඩකට ආයෝජන කරන්න තාත්තලා අම්මලට ඉතුරු කරපු හංගපු ධනයක් තියන්න බෑ. හංගපු ධනයක් තියන්න ධනයක් නැහැ. එහෙම තියෙන පවුල් කීපයක් ඇති ලංකාවේ. නමුත් බහුතරයකට එහෙම බෑ. ඔබට දෙන්න පුළුවන් ලොකුම ධනය තමයි අම්මා තාත්තා දෙමින් ඉන්නේ. දැනුම ලබා දෙනවා. කුසලතා දියුණු කරනවා ඔබේ. ඒ වගේම ඔබේ විනය දියුණු කරනවා. ආගම ධර්මය ඇතුළු කොට දැනුම ලෞකික ජීවිතයටත් ආධ්‍යාත්මික ගමනටත් දැනුම බහුශ්‍රෘතකම ඇති කරනවා. ඒක තමයි ඔබට ලැබෙන දාණය. ඔබට ඇති කරන විනය මේක එපා මේක කරන්න මේ වෙලාවට නැගිටින්න මෙතන කුණු දාන්න එපා මෙතන කුණු දාන්න මේ විදියට කන්න එපා මෙහෙම උයා ගන්න මෙහෙම ඇඳුම් ටික තියාගන්න ඒ ඇති කරන විනය ඒ කුසලතා ඒව තමයි ඔබට හම්බෙන දායාද. ඒවා ආයෝජනය කරන්න. ඒ ධනය ආයෝජනය කරලා ඒ ලැබෙන දැනුම ඒ ලැබෙන ආකල්ප ඒ ලැබෙන විනය නේද? ඒ ලැබෙන දේවල් නේද? ඒ ලැබෙන දේවල් මතක තියාගන්න. ඒවා ලොකු ආයෝජනයක් බවට ඔබට පත් කරන්න පුළුවන්. හැබැයි කුඹගෝසකටත් වඩා මේ දේශනා කරන කරුණු සම්බන්ධව ඔබේ ගැඹුරු අවධානයක් තියෙනවා. ඊට අදාළ සීලය ඔබ පවත්වා ගන්නවා. ඊට අදාළ සීලය පවත්වා ගන්න. අන්තිම කාරණේ ධම්ම ජීවිනෝ. ඔබ කිනම් රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් ඔබට මෙලොවක් පරලොවක් තිබෙන බව කර්මය සහ කර්ම විපාක තිබෙන බව හොඳ සහ නරක තිබෙන බව ඒවා විශ්වාස කරගෙන අවබෝධ කරගෙන දැහැමිව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව ජීවත් වීම ඉගෙන ගන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම අපි කොච්චර දැහැමි වුණත් අපි කොච්චර නිත්‍යානුකූල වුණත් අපි කොච්චර සදාචාර සම්පන්න වුණත් අපිව පාලනය කරන මිනිස්සු ගාව එකක්වත් නැති නිසා අපි දුක් විඳිනවා. මතක තියාගන්න. පාලකයෝ හැදෙන්නේ යහපත් පාලකයෝ හැදෙන්නේ යහපත් ගුණවත් බුද්ධිමත් මහජනතාවක් සිටිනකොට පුරවැසියෝ සිටිනකොට පුරවැසියා අධාර්මික වෙන තරමට අනුවන වෙන තරමට සිහිය නැති තරමට විමසලා බලන්න බැරි තරම් දුර්වලයක් වෙන තරමට නොහික්මුණු අශීලාචාර අධාර්මිෂ්ඨ පාලකයෝ ලෝකෙ හැම තැනකම බිහි වෙයි. ලෝකෙ හැම තැනකම බිහි වෙයි. අපේ රටේ විතරක් නෙමෙයි. ඒ හින්දායි මේ ಗುಣ අපි ගාව ඇති කරගත යුතු. එතකොට අපි දන්නවා එතකොට කවුද පාලකයා කරගන්නේ කවුද පාලකයා නොකරගන්නේ කියලා. කවුද හරි කොයි දෙයකටද අපි එකඟ වෙන්නේ කොයි දෙයකටද අපි එකඟ නොවෙන්නේ කියලා. ඒ නිසා අපි හොඳ වෙලා වැඩක් නැහැ මේ ලොකු මිනිස්සු නරක මිනිස්සු කියන කතාවේ ඉඳ එපා. එහෙම හිටියොත් මීටත් වඩා නරක කාලයක් තියෙයි ලෝකේ. ලංකාවේ දෙකේ. ඒ වෙනුවට අපි පුරවැසියාගේ කාර්යභාරය වඩ අපි පුළුවන් තරම් නිවැරදි බව, නිත්‍යානුකූල බව, නීතිගරුක බව, යුක්තිගරුක බව, සදාචාරවත් බව අපේ දර්ශනය කරගන්න. එතකොට අපි තෝරන්නේ අපේ දර්ශනයට ගැලපෙන මිනිස්සු. නීතිගරුකකම අපේ දර්ශනය වුණත්
අපි තෝරාගන්නේ නීතිගරුක මිනිස්සු. යුක්තිගරුක බව, දැහැමි බව අපේ ජීවන දර්ශනය වුණොත් අපි තෝරාගන්නෙත් ඒ වගේ මිනිස්සු අපිට. අපි අතරින් බිහිවෙන මිනිස්සුනේ කවදා හරි සමාජ නායකයෝ වෙන්නේ. ඒ අපේ ගෙවල් වලින්ම මේගොල්ලෝ හැදෙන්නේ. ඒ හින්දා ඔබ එළියට දොස් කිය ඉඳීම වෙනුවට එළියේ අර්බුදේ විසඳ ගන්න. ඒක වෙලාව ආවම විසඳ ගන්න. ඒක ගැන මම මොකක් කියන්නේ නැහැ. නමුත් මම යෝජනා කරනවා ඔබ ඔබේ ජීවිතය නිවැරදිව හදා ගන්න කෙනෙක් වෙන්න. ඔබේ ප්‍රතිපත්ති නිවැරදිව හදා ගන්න අය වෙන්න. එතකොට බොහෝ දේ වෙනස් කරගන්න අනිවාර්යයෙන්ම අවස්ථාව හම්බෙනවා. එහෙනම් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද මේ දේශනාව ඔබ අහන් හිටියා. දහම් කරුණු රාශියක් ඉගෙන ගත්ත කුම්භඝෝෂක සිටුතුමාගේ කතාව ඇසුරු කරගෙන ධම්මපදයේ වටිනා ගාථාවක් ඇසුරු කරගෙන ඉතින් අද මේ දේශනාව ඔබට කරන්ට මූලික අරමුණ උනේ අභාවයටපත් ජේනෝනා උපාසිකාවටත් ඒ මෞතුමිය සිරි අපේ ආනන් වහන්සේ සිරිසේන සොහයුරෙක් ප්‍රේමරත්න විල්සන් සොහයුරන් නොයල් පෙරේරා නොයල් කුරේරා විමලා හේරත් දෝනී කියලා ඒ මහත්මියක් ඒ අයට පින් අනුමෝදන් කරන්න තමයි කොන්ෂි පෙරේරා චන්ද්‍රා පද්මලතා චන්ද්‍රලතා ඇතුළු පවුලේ පින්වත් පිරිස එකතු වෙලා මේ උතුම් පින්කමට දායක වුණේ. ඇසුණු සියලුම පින් කුසල් ඒ ඇත්තන්ගේ ආදරණීය මව් දෙමව්පියන්ට මියගිය සහෝදර සහෝදරියන්ට වගේම බණ අහපු ඔබටත් ලැබේවා. ඔබේ නමින් මියගිය ඥාතීන්ටත් අත්වේවා. ඔබේ අපේ මේ භවයේ වගේම සසර ගමන මියගිය සියලු ඥාතීන් මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. දෙවියෝ පින්වත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බල්ම ශක්තිය ඔබට ලැබේවා. කරදර දුරු වේවා. බාධක දුරු වේවා. විශේෂයෙන් මේ දායකත්වයේ ගත්ත පින්වත් පවුලේ ලොකු කුඩ හැම දෙනාටම ඒ පවුලට එකතු වෙච්ච අයට මුණුබුරු මිනිබිරියන්ට සියලු දෙනාටම ලංකා වාසීන්ට ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා කර ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දෙවියෝද මේ උතුම් පින් අනුමෝදන් වී නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඒ සදහවත් දායක පිරිසට වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සේනාසනය කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අපේ පූජනීය හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී මා සමග මේ සේනාසනයේ වැඩ සිටින අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස සායනහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයට ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සුගත් මහත්මයා ඇතුළු මේ පින්කම සම්බන්ධීකරණය කරන්නට සම්බන්ධ වුණු සියලු දෙනාටත් ඔබ අප හැම දෙනාටත් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් කුසල් බලයෙන් මේ භවයේ පුරාම නිදුක් නිරෝගී සුවපත් භාවයද පරලෝක වශයෙන් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරද ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු පින කුසලය පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තිබෙනවා. ඒ තමයි මේ කාලේ අපි දකිනවා අන්තර්ජාලයේ Facebook වල මගේ ඡායාරූපයත් ඒ වගේම බුද්ධ පුතුන් කියන නමත් එක්ක නිර්මාණය කරපු අලුත් Facebook ගිණුම් කිහිපයක් බුද්ධ පුතුන් කියන නමින් මගේ ඡායාරූපය යොදලා නිර්මාණය කරපුවා තියෙනවා. මතක තියාගන්න ඒවායේ පළවෙන දේවල් ගැන අපට කිසිදු වගකීමක් තරන්ට නොහැකි බව. මොකද ඕනම කෙනෙකුට අපේ රූප දාලා පේජ් හදන්න account හදන්න පුළුවන් නේ. ඒක මේ තාක්ෂණයේ තියෙන
වැරද්ද අරුබුදේ අනන්‍යතාවයක් හොයන්න නැතුව ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න දෙනවා. ඒගොල්ලෝ හොඳ දෙයක් යහපත් දෙයක් ඒකේ sannivedanaya කරනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ටික දුරක් අරන් ගිහිල්ලා ඒවා වෙන වෙන ව්‍යාපෘති වලට හැරෙව්වොත් ඒ ගැන අපට කිසිදු වගකීමක් නැති බව නේ. මිලියන 1.5කට වැඩි ජනතාවක් බුද්ධ පුතුන් මුහුණු පොතට අපේ නිල Facebook ගිණුමට සම්බන්ධ වෙලා මෙහි දේශනා අහනවා, මෙහි තියෙන දේවල් හුවමාරු කරනවා, කියවනවා, ජීවිතය ඉගෙන ගන්නවා. ඒ මේ පේජ් එක ඇර මේ නමින්ම තව ඒවා තිබුණට ඒවා ගැන නම් කිසිම වගකීමක් දරන්න බැරි බව සිහිපත් කරන්නට ඕන. ඒ වගේම තමයි සමහර දරුවෝ මගේ පින්තූරුව යොදලා යම් යම් දේවල් සටහන් කරලා ෂෙයා කරනවා තමන්ගේ Facebook වල. සමහර දේවල් හොඳ අදහසුත් තියෙනවා. සමහර දේවල් මටවත් එකඟ වෙන්න බැරි දේවල්. එනිසා ඉතින් ඒවා ගැන ඔබ සිහිනුවණින් බලන්න. ඒක තමයි කරන්න ඕන දේ. බුද්ධ පුතුන් මුහුණු පොතේ අපේ මේ පේජ් එකේ පළවෙන දේවල් සහ බුද්ධ පුතුන් YouTube නාලිකාවේ පළවෙන දේවල් සම්බන්ධව විතරයි අප වගකීම දරන්නේ කියන එක නම් මෙහිදී සිහිපත් කරන්නට ඕන. මොකද හේතුව මගේ මූණ දාලා තිබුණට ඒ සියල්ල ඉන්නේ මම නෙමෙයි. මගේ පේජ් එකේ මම මේ දේශනා පවත්වන පේජ් එකේ නම තිබුණට ඒ සියලු පේජ් මගේ අනුදැනුමෙන් පවත්වන දේවල් නෙමෙයි. මගේ ඡායාරූපය දාලා versus ලියලා ලස්සන දේවල් හෝ අයහපත් දේවල් ලියලා තිබුණට ඒවා මා සම්බන්ධ දේවල් නොවන බව මතක් කරන්නේ සිහි කල්පනාවෙන් සිටිය යුතු නිසා. මොකද මේ ලංකාවේ සමාජය හරි පුදුම සමාජයක් නිසා. ඒ ගැන හොඳ අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සාදු සාදු සාදු.